Adult English course lesson 2 වැඩිහිටියන් සඳහා වන ඉංග්‍රීසි පාඨමාලාවේ දෙවැනි පාඩම තමයි මේ පටන් ගන්න යන්නේ. From the first lesson I taught you how to complete your personal details. ඔයාලගේ පෞද්ගලික තොරතුරු පුරවන්නේ කොහොමද කියන එක පැහැදිලිව කියලා දුන්නා. Today I'm going to start the next lesson, that is English alphabet. අද දෙවැනි පාඩම ඊළඟ පාඩම් පටන් ගන්න යන්නේ English alphabet. මට මැදින් අගින් පටන් ගන්න බෑ. There should be a foundation when we build a house. ගයක් හදනකොට foundation එකක් තියෙන්න ඕනේ. කපාට බිත්ති බඳින්න බෑ, වහලා ගහන්න බෑ. If the foundation is strong enough, අත්තිවාරම ශක්තිමත් වුණොත් විතරයි we can make a better house. වඩා හොඳ ගයක් හදා ගන්න පුළුවන් වෙන්නේ අත්තිවාරම ශක්තිමත් වුණු විදියට. Learning English is not difficult. ඉංග්‍රීසි ඉගෙන ගැනීම අමාරු නෑ. Even if you try only, උත්සාහ දරුවොත් විතරක්. Otherwise, it will be very tough. එහෙම නැත්නම් ඒක ගොඩාක් තදයි, ප්‍රබලයි, උග්‍රයි, අමාරුයි. So, I am going to give you the best from the foundation level. අත්තිවාරම මූලිකම කොටසේ ඉඳන් මම ඔයාලට හොඳම දේ දෙන්නයි උත්සාහ කරන්නේ. So, try to get the maximum usage. What is the meaning of maximum usage? Try to get the maximum usage. උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න from the lessons I teach you. මම ඔයාලට උගන්වන පාඩම් වලින්. Right. English alphabet, ඉංග්‍රීසි හෝඩිය. As most of you know, ඔගොල්ලෝ බොහොමයක් දන්නා පරිදි there are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. Letters කියනවා postman අරගෙන එන්නේ අපිට letters ලියුම්නේ. LETTERS letters කියන්නේ ලියුම්. එතකොට මේ පාඩමේදී letters කියන්නේ ලියුම් නෙවෙයි අකුරු. there are තියෙනවා එකට වැඩි ප්‍රමාණයක්, තියෙනවා එකට වැඩි ප්‍රමාණයක්, ඉන්නවා එකට වැඩි ප්‍රමාණයක්, තියෙනවා එකට වැඩි ප්‍රමාණයක්, ඉන්නවා කියන වාක්‍ය පටන් ගන්නෙ there are වලින්. එක්කෙනෙක් නම් there is. අපි ඉස්සරහට යනකොට ඒව වෙන වෙනම උගන්වනවා. දැනට මම පටන් ගන්නවා there are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. Those letters can be divided into two main parts. ඒ අකුරු 26 ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. They are capital letters and simple letters. ඔය simple letters කියන එක සමහර රටවල් වල සමහර lecturers-ලා students-ලාට උගන්වනකොට ඇතැම් රටවල් වල ඇතැම් දේශකවරු, කතිකාචාර්යවරු, මහාචාර්යවරු මේක ළමයින්ට උගන්වනකොට simple letters කියන වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. lower case letters කියලායි ඒ අකුරු වලට කියන්නේ. මම ක්‍රම දෙකම උගන්වන්නම්. English alphabet, ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. Those letters can be divided into two main parts. ඒ අකුරු 26 ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. They are capital letters and simple letters. Lower case letters are same for the word simple letters. Simple letters කියන වචනෙට similar word එකක්, සමාන වචනයක් තමයි lower case letters කියන්නේ. Lower case letters කිව්වත් simple letters කිව්වත් දෙකම එකයි. එතකොට there are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හොඩිය අකුරු 26ක් තියෙනවා. Those letters can be divided into two main parts. ඒ අකුරු 26 කොටස් දෙකකට බෙදන්න පුළුවන්. Those two parts are ඒ කොටස් දෙක වන්නේ the first one capital letters ලොකු අකුරු, second one simple letters or the lower case letters පොඩි අකුරු හෙවත් lower case letters. ඒක ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න වචනයක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ මේක ඒ භාවිතා කරන්නෙම නෑ. නමුත් හදිස්සියවත් ඔයාලා අන්තර්ජාතික මට්ටමින් රටින් පිට ගිහිල්ලා මේ වගේ දෙයක් අහන්න ලැබුණොත් ඔයාලට ප්‍රශ්නයක් මතුවේවි. කිසිම ගුරුවරයෙක් කවමදාකවත් අපිට මෙහෙම අකුරු જાතියක් උගන්වලා නෑ නේද? lower case letters කියන්නේ capital letters උත් නොවන, simple letters නොවන වෙන අකුරු જાතියක්ද කියලා හිතේ. නෑ. simple letters වලටම තමයි lower case letters කියන්නේ. එතකොට lower case letters කිව්වත් simple letters කිව්වත් දෙකම එකයි, පොඩි අකුරු. capital letters කියන්නේ ලොකු අකුරු. එතකොට ඉංග්‍රීසි හොඩි අකුරු 26යි. capital සහ simple හැම අකුරකටම capital සහ simple කියලා තියෙනවා අකුරු දෙකක්.
capital A, simple A. මේ ඔයාලා computers වල type කරනකොට typewriters වල type කරනකොට මේ A එක තියෙන්නේ මෙහෙම නේද? මේකට හුරු වෙන්න එපා. ඒ typing වලදී machine වලට දාලා තියෙන්නේ ඔය විදියට A උනාට අපිට ලියනකොට හුරු කරන්නේ මේ ඒක නෙවෙයි මේ සාමාන්‍ය අකුර. ඒක නිසා මේකට හුරු වෙන්න. capital A, simple A. capital B, simple B. capital C, simple C. capital D, simple D. capital E, simple E. capital F, simple F. capital G, simple G. capital H, simple H. capital I, simple I. capital J, simple J. capital K, simple K. capital L, simple L. capital M, simple M. capital N, simple N. capital O, simple O. capital P, simple P. capital Q, simple Q. capital R, simple R. capital S, simple S. capital T, simple T. capital U, simple U. capital V, simple V. capital W, simple W. capital X, simple X. capital Y, simple Y. What is this letter? How do you pronounce it? කොහොමද ඔක ශබ්ද කරන්නේ? In Sri Lanka, we pronounce this as Z. Z. But in most of the foreigners, foreign countries, most of the foreigners or foreign countries, this letter is pronounced as Z. Z, not Z. Z. In Sri Lanka, we are taught ලංකාවේ අපිට උගන්වනවා to pronounce this as Z. Z. But others, most of the foreigners pronounce this as Z. Z. This is C. 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 Z. 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 C. Z. C. Z. Simple capital Z. Simple Z. Capital Z. Simple Z. Right? Those are the 26 letters. Those letters of two kinds. They are capital letters and simple letters. We can say simple letters as lowercase letters. Right. එතකොට දැන් ඔයාලා capital අකුරු simple අකුරු ඉගෙන ගත්තා. Capital letters and simple letters කියලා ඉංග්‍රීසි හොඩියේ අකුරු වර්ග දෙක බෙදෙනවා. Simple letters වලටම තමයි lowercase letters කියලා කියන්නේ. එතෙන්දී ඔයාලා මේක පොතපතේ ලියනකොට ඉංග්‍රීසි භාවිතා කරනකොට නිතර වෙන වැරදි කිහිපයක් මම පෙන්නන්නම්. ගොඩක් කට්ටියට capital F එකයි simple F එකයි මාරු වෙනවා. මොකද ඒගොල්ලෝ simple F එක ලියනකොට ගොඩක් වෙලාවට මෙන්න මේක මෙහෙම ලියනවා. නෑ simple F ලියනකොට මේ ඉරි මැද ඉරි කැල්ල මේ මෙහෙට වෙන්න ඕන. සමහරු capital F ලියනකොට මෙහෙම ලියනවා. බෑ capital F මේ line එකෙන් ඉවරයි. ඊට පස්සේ ඊළඟට වරද්දන අකුර තමයි capital I. capital I සමහරු ලියන්නේ ඔහොමයි. ඔය simple L අකුර. ඔහොම capital I අකුරක් නෑ. මේ උඩින් සහ යටින් කැලි දෙකක් එන්න ඕනේ capital I වල. J එක ගොඩක් කට්ටිය වරද්දනවා. capital J ලියනකොට සම්පූර්ණ රූල උඩ. capital J ලියනකොට සම්පූර්ණ රූල උඩ. simple J ලියනකොට රූලෙන් කොටසක් J එකෙන් කොටසක් රූල උඩ J එකෙන් කොටසක් රූල යට. හරිනේ ඒවා හිතට ගන්න. ඊපස්සේ K එක ලියනකොට මේ හොටේ beak එක දික් කරන්නේ capital K එකදී beak එක දික් වෙන්න ඕන. simple එකේදී short beak එකක් තියෙන හොටේ. ඊළඟට P එක ගොඩාක් වරද්දනවා. capital P එක ලියනකොට රූලක් උඩ අණ්ඩයි බඩයි මේ අණ්ඩ මේ බඩ අණ්ඩයි බඩයි දෙකම රූල උඩ. simple P එක ලියනකොට බඩ උඩ අණ්ඩ යට අණ්ඩ යට බඩ උඩ අණ්ඩ යට. Q R S T U V W W එක ලියනකොටත් ප්‍රවේශම් වෙන්න ඕන. සමහරු W ලියන්නේ මෙහෙමයි. ඔය W එකට මම නම් විවිධාකාර දේවල් කියනවා. ඔක යයන්නක්. ඔය W නෙවෙයි. ඒ වගේම මං කියන ඔය සමහර වෙලාවලට වැල් වල දාලා තියෙන ඇඳුම් වර්ගයක් මේ. This is not W, a kind of cloth. ඇඳුම් වර්ගයක්. So don't get used to write
W like that. අපහාසයට උපහාසයට ලක් වෙන මේ වගේ W ලියන්න එපා. straight lines වලින් කෙලින් ඉරි වලින් W ලියන්න. X, Y, Z or Z, right? Now you know there are 26 letters in the English alphabet. ඔයාලා දැන් දන්නවා ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. මූලික දැනුම අවශ්‍ය කට්ටිය A to Z මුල සිට අගට හරියට ඉගෙන ගන්නව නම් ඒ විදියටයි මම මේ කෝස් එක හදන්නේ හදලා තියෙන්නේ. ඒක නිසා හරි දේ හරි විදියටම ගන්න. English alphabet කියන්නේ ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි. Those letters can be divided into two main parts. ඒ අකුරු ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. They are capital letters and simple letters. ලොකු අකුරු සහ පොඩි අකුරු කියලා. Lower case letters are called simple letters. Simple letters are called lower case letters. Lower case letters කිව්වත් simple letters කිව්වත් simple letters කිව්වත් lower case letters කිව්වත් දෙකම එකයි. අපි second step දෙවනි පියවරට යමු. දැන් ඉංග්‍රීසි හෝඩිය අකුරු වර්ග දෙක දන්නවා. capital letters, simple letters කියලා ඉංග්‍රීසි හෝඩිය අකුරු වර්ග දෙක දන්නවා. මේ අකුරු 26 whether they are capital or simple. ඒවා capital උනත් simple උනත් මේ අකුරු 26 නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක එක කොටසකට කියනවා vowels කියලා, අනිත් කොටසට කියනවා consonants කියලා. එක කොටසකට කියනවා vowels කියලා, අනිත් කොටසට කියනවා consonants කියලා. මොනවද මේ vowels? A, E, I, O, U. A, E, I, O, U කියන අකුරු වලට කියන්නේ vowels කියලා. vowels තමයි A, E, I, O, U. එතකොට A, E, I, O, U කියන අකුරු පහට අපි vowels කියලා කියවනේ. එතකොට vowels පහක් තියෙනවා A, E, I, O, U. There are 21 letters. තවත් අකුරු 21ක් තියෙනවා. Those letters are called consonants. ඒ අකුරු 21කට කියන්නේ consonants කියලා. Consonants. There are two kinds of letters. අකුරු වර්ග දෙකයි. They are capital letters and simple letters. We can divide those letters again into two main parts. A capital උනත් simple උනත් ඒ අකුරු 26 නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. They are vowels and consonants. Vowels තියෙන්නේ පහයි. A, E, I, O, U. A, E, I, O, U කියලා vowels කොටස් පහකට බෙදෙනවා. vowels පහ අයින් කරාට පස්සේ අකුරු 26න් 21ක් ඉතුරුයි. The rest of the letters, rest කියන්නේ ඉතිරි. The rest of the letters, ඉතිරි අකුරු are called හඳුන්වනවා consonants. ව්‍යංජනාක්ෂර කියලා ව්‍යංජන කියන්නේ consonants. කඩෙන් ලීක්ස් 250යි, බොංචි 500යි, පරිප්පු කිලෝ 1යි, බීට්රූට් 500යි, වට්ටක්ක කිලෝ 1යි. ඕවා කඩවල් වල තියෙනකොට මුදලාලිගේ අපෙන් සල්ලි අරගෙන මුදලාලි අපිට විකුණන්නේ vegetables කියන්නේ එළවලු, අමු එළවලු. හොඳද? ඉව්වට පස්සේ vegetables කියන්නේ එළවලුකට. ඒවා curries වෑංජන. ඉංග්‍රීසි භාෂාවෙත් අකුරු වෑංජන කරගත් අය ඉන්නවා. එහෙම කට්ටිය තමයි මුලින් ධම්ම අනාගෙන වැඩේ එදන් නාන්නේ පහු කාලීනව. වෑංජන කරගන්න එපා. ඉංග්‍රීසි හෝඩියේ වෑංජන නැහැ. තියෙන ව්‍යංජන. එතකොට vowels කියන්නේ A, E, I, O, U. A, E, I, O, U අයින් කරාට පස්සේ ඉතිරි අකුරු 21කට කියන්නේ consonants කියලා. Consonants කියන්නේ ව්‍යංජනාක්ෂර. දැන් මේ පාඩම අහන් ඉන්න අය අනිවාර්යයෙන්ම 100% මම විශ්වාසයෙන් කියන්නේ මේක ඉංග්‍රීසි හෝඩියෙන් පටන් ගත්තත් අවසානයේ බොහොම සුන්දර පාඩමක් වේවි. නොදන්නා දේවල් බොහෝමයක් අවසානයේ ඉගෙන ගනීවි. ඒ දේවල් පොතේ නොලිව්වට හිතේ ලියවේවි. මේ වෙලාවෙම මම ඒ විදියටම කියලා දෙන්නම්. හරි. මම තව එක සැරයක්, දෙසරයක්, තුන් සැරයක් කරපු ටික කියන්නම්. English alphabet කියන්නේ ඉංග්‍රීසි හෝඩිය.
English alphabet කියන්නේ ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. Those letters are of two kinds. A අකුරු වර්ග දෙකයි. They are capital letters and simple letters. ඒවා capital letters සහ simple letters කියලා කොටස් දෙකකට බෙදෙනවා. Simple letters වලටම තමයි ඇතැම් අය කියන්නේ lower case letters කියලා. Simple letters කිව්වත් lower case letters කිව්වත් දෙකම එකයි. ඔයාලට පාඩම අවසානයේදී ස්ක්‍රීන් එකේ යමක් බලා ගන්න පුළුවන් වේවි පාඩමේ summary එක සාරාංශය. එතෙන්දී ඔය lower case එහෙම ලියන හැටි, capital letters ලියන හැටි, simple letters ලියන හැටි පැහැදිලි කරගන්න පුළුවන්. හරි. එතකොට අකුරු 26 කොටස් දෙකයි capital letters and simple letters කියලා. Simple letters වලටම තමයි lower case letters කියන්නේ. ඊට පස්සේ we can divide those letters again into two main parts. ආපහු මේ අකුරු capital උනත් simple උනත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. They are vowels and consonants. Vowels සහ consonants කියලා. Vowels පහයි තියෙන්නේ A, E, I, O, U. A, E, I, O, U කියන්නේ vowels. Vowels පහ ඇරුණාම අකුරු 26කින් අකුරු 26න් තව 21ක් ඉතුරු වෙනවා. ඒ 21කට කියනවා consonants කියලා. Consonants ව්‍යංජනාක්ෂර. I'll explain it twice. තව දෙපාරක් තෝරනවා. English alphabet කියන්නේ ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26ක් තියෙනවා. Those letters can be divided into two main parts. එක් අකුරු 26 නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. They are capital letters and simple letters. Simple letters or lowercase letters. Whether they are capital or simple, we can divide those letters into two main parts. ඒවා capital උනත් simple උනත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. They are vowels and consonants. Out of the 26 letters in the English alphabet, 5 of them are vowels. A, E, I, O, U are the vowels. The rest 21 letters are called consonants. ඉංග්‍රීසි වඩේ තියෙන අකුරු 26න් පහක් vowels වෙනවා. A, E, I, O, U. ඒ 26න් පහක් vowels උනාට පස්සේ ඉතුරු අකුරු 21 consonants හෙවත් ව්‍යංජනාක්ෂර කියලා හඳුන්වනවා. Last time antim para. English alphabet ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි. Those letters can be divided into two main parts. ඒ අකුරු 26 කොටස් දෙකකට බෙදෙනවා. There are two types of letters. අකුරු වර්ග දෙකයි. They are capital letters and simple letters. Simple letters or lowercase letters. We can divide those letters again into two main parts. ඔය capital simple කියලා බෙදපු අකුරු 26 නැවත කොටස් දෙකකට බෙදෙනවා. They are vowels and consonants. Vowels කියන්නේ ස්වර, consonants කියන්නේ ව්‍යංජන. Vowels කියන්නේ ස්වර, consonants ව්‍යංජන. There are only 5 vowels. Vowels පහක් විතරයි තියෙන්නේ. They are A, E, I, O, U. A, E, I, O, U. Vowels පහ ඇරුණාම ඉතිරි අකුරු 21 consonants හෙවත් ව්‍යංජනාක්ෂර කියලා හඳුන්වනවා. දැන් පාඩමේ summary එක මේ තාක් කරපු ටික Tamanට පුළුවන්ද කියලා බලන්න හිතෙන් මෙනෙහි කරගන්න. පාඩම මතක් කරගන්න. අද English alphabet ඉංග්‍රීසි හෝඩියෙන් පටන් ගත්තා. මෙතනින් පස්සේ ඊළඟ පාඩම පටන් ගන්න යම් දවසක් වෙයිද? එතෙන්දී ආයිත් English alphabet එක නෙවෙයි එදා උගන්වන පාඩමයි අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. කියලා දෙන වැඩ එකතු කරගන්න එපා. එකතු කරගත්ත වැඩ පාඩම් කරන්න. Use these as practical activities. මේවා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස භාවිතා කරන්න. You don't need anyone to practice this. මේවා පුරුදු පුහුණු වෙන්න තවත් කෙනෙක්ගේ උදව්ව තවත් කවුරු හරි ඕනේ. Practice yourself. ඔබ ඔබම පුහුණු වෙන්න. හරිනේ? ඊළඟ දවසේ බොහෝ විට ඔයාලට ග්‍රීට් කරන්න හැටි. ඒ කියන්නේ මම පාඩම ඒකාකාරීව අරගෙන යන්නේ. ඔය උදේ හමු වුණාම, දවල්ට හමු වුණාම, හවසට හමු වුණාම, හැන්දෑවට හමු වුණාම ග්‍රීට් කරන්න හැටි. ගොඩාක් වෙලාවට සුබ පතන හැටි තමයි ඊළඟ දවසේ උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකාකාරී කියන්නේ මොනොටෝනස් වෙන්න දෙන්නේ හැම කෝස් එක. හැම පැත්තම බැලන්ස් කරගෙන හැඩට ඉස්සරහට අරගෙන යන්න. හරි. එතකොට ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි.
26න් 5ක් vowels කියලා අපි ඉගෙන ගත්තේ a e i o u. ඉතිරි අකුරු 21කට කිව්වා consonants කියලා. a e i o u ඇරුණාම ඉතිරි අකුරු 21 consonants ව්‍යංජනාක්ෂර. එතකොට මොකටද අපිට මේ vowels ඕන වෙන්නේ? මොකද්ද මේ vowels කියලා බෙදාගෙන අපි කරන දේ? ඔව්. vowels කියලා බෙදාගෙන කරන දේ තමයි අපි ගොඩාක් වෙලාවට ඉංග්‍රීසියෙන් වචන කියවනකොට වාක්‍ය හදනකොට මේ vowels තියෙන තැන්වලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන. ඔයාලා අපි දන්නවා පොඩි හරි දැනුමක් ඇතිනේ දෙකේ තුනේදී වගේ මේවා උගන්වන්නේ. පෑනක්, පොතක්, අම්මා මට පොතක් දුන්නා, තාත්තා මට බයිසිකලයක් දුන්නා, ආච්චි මට කාසියක් දුන්නා, නැන්ද මට සෙල්ලම් බඩුවක් දුන්නා, මම පෙරේද අලියෙක් දැක්කා, එයාලා අපිට තෑග්ගක් ගෙනාවා, මේසේ උඩ බිත්තරයක් තියෙනවා, මේසයට පෑනක් තියෙනවා, ওই පෑනක්, පැන්සලක්, අලියෙක්, බිත්තරයක්, තෑග්ගක්, ඔය එකක් බැගින් තියෙනවා ගැන කියනකොට අපි ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද දන්නවද? එතෙන්දී අපිට ඉංග්‍රීසි වලින් ওই පෑනක්, පැන්සලක්, බිත්තරයක්, අලියෙක් ගැන කියනකොට එකම විදියට හැම එකම යොදන්න බෑ. උදාහරණයක්, පෑනට කියන්නේ පෙන්නේ. පෑනක් නම් a pen. හරිද? එතකොට බිත්තරයට කියන්නේ එග්නේ. බිත්තරයක් නම් එග් නෙවෙයි, හැබැයි an egg. දැන් මේක අහන් ඉන්න අයට තේරෙන්න ඕන a pen කියන්නේ ඇයි? මෙතෙන්ට egg නොදා an egg දැම්මේ ඇයි? දැන් එකපාරට ඔයාලා කියන්න පටන් ගන්නේවි, තනියෙන් හිතන්න පටන් ගන්නේවි. හරි. අපිට තේරෙනවා මෙතෙන්ට a pen දැම්මේ p එක vowel එකක් නොවන නිසා. මෙතෙන්ට an egg දැම්මේ e එක vowel එකක් නිසා. එහෙමනම් හිතන් ඉන්නේ. එහෙනම් මේකට උත්තරේ දෙන්නකෝ. ඉස්කෝලේ යන අය මේකට සම්බන්ධ වෙලා ඉන්නම නම් ඉස්කෝලේ ගියපු අයනේ ඔක්කොමලා ඉන්නේ grade 3 වත් වෙනකන් යන්නේ නැතිනේ, 3 ශ්‍රේණිය වෙනකන්වත් යන්නේ නැතිනේ. ඒ යනකොට ඉස්කෝලේට පාට ඇඳුම නෙවෙයිනේ, යුනිෆෝම් එකක් නිල ඇඳුමක් නේ ඇඳන් ගියේ. එතකොට නිල ඇඳුමට කියන්නේ යුනිෆෝම් නේ. නිල ඇඳුමක් and uniform ද මං අහන්නේ ද කියලා. මම දන්නේ එහෙමද කියලා. මෙතන ඕන තරම් අය ඇතිනේ යුනිවර්සිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සහ ලබපු සහ ලබන්න බලාපොරොත්තු වෙන අය. විශ්වවිද්‍යාලයට කියන්නේ යුනිවර්සිටිනේ. විශ්වවිද්‍යාලයට කියන්නේ යුනිවර්සිටිනේ. විශ්වවිද්‍යාලයක් කියන්නේ a යුනිවර්සිටිද an යුනිවර්සිටිද කියන එකයි ප්‍රශ්නය. දැන් අපි අර ගිරව් වගේ පොඩි කාලෙදි හුරු කරගත්ත වවල් එකකින් හෙවත් a e i o u වලින් පටන් ගන්නෝ නම් an දානවා, නැත්නම් දානවා කියන එකෙන් මිදෙන්න කාලේ හරි. ඉංග්‍රීසි වල කියමනක් තියෙනවා something is better than nothing. මෙලෝඩියක් නැතුවට වඩා මොනවා හරි තියෙනක හොඳයි. ඒ වගේම තවත් කියමනක් තියෙනවා better late than never. යමක් කොහෙත්ම නොකරනවට වඩා පරක්කු වෙලා හරි කරන එක වටිනවා. මේ කතාව අහන් ඉන්න අය වෙනුවෙන් මම මේ කියන්නේ ගොතපු ඒවා හදපු ඒවා ප්‍රබන්ධයන් නෙවෙයි. මීට අවුරුදු 2කට විතර කලින් මගේ මතකේ හරිනම් 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ලිවීම සඳහා මගේ බ්‍රයිට් වේ කියන ක්ලාස් එකට වයස අවුරුදු 47ක 48ක විතර ඊටත් වඩා වැඩි වෙන්න ඕන ටීචර් කෙනෙක් ආවා. මේ ටීචර්ගේ පුතෙක් හෝ දෙන්නෙක් මගේ පන්ති යනවා. පුතා ඇවිල්ලා අහනවා මගෙන් දවසක්, සර් අම්මා අහන් එන්න කිව්වා O level ක්ලාස් එකට ආවට කමක් නැද්ද කියලා. මට තේරුන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. පුතේ මට පැහැදිලි නැහැ පුතා කියන දේ. සර් අම්මා අහන් එන්න කිව්වා සර්ගේ සෙනසුරාදා උදේ පාන්දර තියෙන O level ක්ලාස් එකට අම්මා ආවට කමක් නැද්ද කියලා.
මට ඒ පැහැදිලිුනේත් නෑ. මං ඇහුවා පුතාගේ අයියා කෙනෙක් ඉන්නවද මේ පුතා එතකොට හිටියේ මගේ මතකේ හරිනම් 10. පුතාගේ අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඉන්නවද O level class එකේ මාව මුණ ගැහෙන්න දෙන්නේ ඒ දරුවා ගැන අහන්න. නෑ සර් නෑ. අම්මා මේ පාර O level දාලා 2018 කියන්නේ මේ අම්මා මේ පාර O level දාලා අම්මට ඉංග්‍රීසි වලට තියෙන CS එකක් අම්මට C එකක් ගන්න උවමනාව තියෙනවා. මං කිව්වා පුතේ අම්මට වයස කීයක් විතර ඇතේ? අවුරුදු 48ක් විතර සර්. බොඩ්ඩක් බොක්ක කූල් වෙලා ගියා. මං කිව්වා මට නම් කමක් නෑ. අම්මට උවමනාව තියෙන නිසානේ පන්තියට එන්න අහන්නේ. කමක් නෑ අම්මට එන්න කියන්න. හැබැයි අවුරුදු 16 අයියලා අක්කලත් එක්ක ඉන්න පන්තියේ තමයි වාඩි වෙන්නේ. කමක් නෑ සර්. ඊළඟ දවසේ ඉඳන්ම මේ අම්මා පන්තියට ආවා. ඔයාලා විශ්වාස කරන්න මේ අම්මා වයිස් ප්‍රින්සිපල් කෙනෙක් ගාල්ල එක්තරා පාසලක ගාල්ල මාතර හම්බන්තොට අම්බලන්ගොඩ ඒ පැති හතරෙන් හිතා ගන්නකෝ වයිස් ප්‍රින්සිපල් නියෝජ්‍ය විදුහල්පතිනියක් ඉංග්ලිෂ් වලට C එකක් නැතුව ප්‍රින්සිපල් කියන එක්සෑම් එකට ලියන්න බෑ. දැන් මේ වයිස් ප්‍රින්සිපල්ට නියෝජ්‍ය විදුහල්පතිනියට ඕන ප්‍රින්සිපල් කියන එක්සෑම් එකට පෙනී සිටින්න. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් එකක් සම්මාන සාමාර්ථයක් C එකක් නැහැ. ඔයාලා විශ්වාස කරන්න අර ළමයි වගේම වසර පුරාම ඇවිල්ලා පිටිපස්ස පෙළේ වාඩි වුණා. අර ළමයිත් එක්කම ළමයි මුල් දවස්වල පොඩ්ඩක් තැති ගැනුණා. මම මාර පාලනය වුණා. මෙහෙම කතා කරාට මොකෝ මම මේවකේ කතා කරන කෙනෙක් නෙවෙයි. බණින වෙලාවට කුණු වෙන්න බණිනවා. අහන් ඉන්න කට්ටිය දන්නවා ඇති මගේ පාස් ස්ටුඩන්ට්ස්ලා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවනම් ගහන වෙලාවට නිල් වෙන්න ගහනවා. හරිනේ? සමහර වෙලාවට මේ ළමයින්ට කතා කරන වචන මං මේ ලෝකේ මේ වෙනකොට බිහි වෙලත් නැති සත්තුන්ගේ නම්. තාම ඒ සත්තු මේ ලෝකෙට බිහි වෙලත් නැහැ. නමුත් මං බිහි කරලා තියෙනවා මගේ වචන වලින්. ඉතින් මං ඒ පන්තිය කරේ අවුරුද්ද පුරාවට මාරම අමාරුවෙන්. ඒ කියන්නේ සත්‍යයකේදී වෙනත් ක්ලාස් එකකදී සයන්ස් සෙන්ටර් එක කරා නම් ඒ පන්ති වලදී මම පාවිච්චි කරන මගේ වොකැබ්ලරි එක පාරිභාෂිත වචන මම බ්‍රයිට් වේ එකේදී පාවිච්චි නොකර කොහොම වුණත් වයිස් ප්‍රින්සිපල් කෙනෙක් නේ මම නිකන් ගුරුවරයෙක් නේ ප්‍රවේශම් වෙන්න එපා මට පනිෂ්මන්ට් දුන්නොත් මල කෙලියක් වෙනවා ඒක නිසා මම ගොඩාක් ඒ ගෞරවය තියාගෙන පන්තිය කරා විභාගෙ ලිව්වා මේ වයිස් ප්‍රින්සිපල්ට ඉංග්‍රීසි වලට B එකක් ආවා දැන් එතුමිය ප්‍රින්සිපල් කෙනෙක් විභාගෙ ලියලා දැන් ප්‍රින්සිපල් ඉතින් මට සතුටුයි එදා මෙදා තුර මගේ ක්ලාස් එක ජීවිතේ මගේ පන්ති වලට කැම්පස් යන ගමන් ළමයි ඇවිල්ලා තියෙනවා ඉංග්‍රීසි වලට C එක ගන්න ලෝ කොලෙජ් යන්න ඌමනා වෙලා පහු කාලීනව සම්බන්ධ වෙලා තියෙනවා අවුරුදු 28 30 වගේ දක්වා ඇවිල්ලා තියෙනවා. නමුත් ඔය අවුරුදු 40 ගානක කෙනෙක් ප්‍රථම වතාවට තමයි සහභාගී වුනේ. ඉතින් රංජන් රාමනායකගේ වයස අවුරුදු 50ත් පැනලානේ. එයා පහුගිය දවස්වල A level ලිව්වනේ. ඉතින් ඒක නිසා ඔතෙන්දී ඔයාලට ගන්න තියෙන දේ තමයි අර කියමනක් තියෙනවනේ මහන්සි වෙන්න ඕන කාලෙදි හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙන්න ඕන කාලෙදි මහන්සි වෙන්න වෙයි කියලා. ඒක 100%ක්ම ඇත්තනේ. ඇයි මහන්සි වෙන්න ඕන මහන්සි වෙලා සල්ලි උපයන්න ඕන කාලේ මහන්සි වෙලා වැඩ කරන්න ඕන කාලේ කකුල් දෙක උඩ තියාගෙන සැපගත්තොත් මට බෑ කම්මැලි අද බෑ හෙට කරනවා කිය කල්දදා ඔයාට කවදා හරි දවසක වයසින් මුහුකුරා ගිහිල්ලා අවුරුදු 50 55 වෙනකොට ඇඟපත ඔරොත්තු දෙන්නේ වැඩක් පළක් කරන්න විශ්‍රාමික සුවයෙන් ඉන්න ඕන කාලෙදී ජීවත් වෙන්න සල්ලි නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ අන්න එහෙනම් අවුරුදු 55 60 වෙනකොට හාන්සි වෙලා ඉන්න ඕන කාලේ රෙස්ට් කරන්න ඕන කාලේ අන්තිමට ඒ කාලෙදී ඔයාලට මහන්සි වෙන්න වෙනවා ඒකයි කියන්නේ මහන්සි වෙන්න ඕන කාලෙදී හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න ඕන කාලෙදී මහන්සි වෙන්න වෙයි ඒ දේ තියාගන්න එපා ඔයාලට මේ කතා කරන මම ජීවිතේ කන්න පුළුවන් උපරිම කටු කාලා පුදුම දුකක් විඳලා ඉස්සරහට ආපු කෙනෙක් මගේ ජීවිතේ මාව හදන්න මම යොදාගත් ආදර්ශ පාඨයේ මොටෝ එක තමයි perseverance is the mother of success දැඩි උත්සාහයේ දිනුවේ මාවතයි මම ඒක පොතේ ලියලා තියාගත්තේ නෑ මම ඒක කියව හිටියේ නෑ මම ඒක අනුව ක්‍රියා කරලා ජීවිතේ ජයගත්තා මම ජීවිතේ කාලාන්තරයක් තිස්සේ විඳෙව්වා
දැන් මම ජීවිතේ විඳිනවා. දැන් මම ජීවිතේ විඳිනවා. අර සුමිහිර පානේ පදමට ගහලා හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කිව්වට මම නම් සුමිහිරි පානේ පාවිච්චි කරන්නේ නැහැ. සිගරට් එකක්, අරක්කු, අඩු බියර් එකක්, වයින් එකක්වත් එදා මෙදා තුර පාවිච්චි කරලා නැහැ. ඉස්සරහටත් එහෙම ඉන්න තමයි බලාපොරොත්තුව. එතකොට සුමිහිරි පානේ පදමට ගහලා කියන පේලි දෙක මගේ භාවිතේ නෑ. මම මෙහෙම හැබැයි කියනවා. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියන එක ගැලපෙනවා මට. මොකද මං ඉන්න ටිකේ ආතල් එකේ ඉන්නවා. ප්‍රශ්න ගොඩකට හිටපු ගමන් මුහුණ දෙනවා. ඇතැම් වෙලාවට ස්ට්‍රෙස් වෙන අවස්ථාවල් තියෙනවා. දැඩි පීඩනයේ මුහුණ දෙන අවස්ථාවල් තියෙනවා. නමුත් හිතලා මට ප්‍රශ්නයක් ආපු ගමන් මං කොලේක ලියා ගන්නවා මේ ප්‍රශ්නේ මිදෙන්න මං ගහන්න ඕන ප්ලෑන්ස් මොනවද කියලා. ඒ අනුව මම බොහොම අමාරුවෙන් සල්ලි නැති අවදියේ ලක්ෂ ගාණක් වියදම් කරලා කැමර එකක් ගත්තා. ඒකේ පූර්ණ ගෞරවය දනුක කියන මගේ ආදි ශිෂ්‍යයාට හිමි වෙනවා. ඒ පුතා ලොකු සහයෝගයක් මට දුන්නා. කැමරාව මිලදී ගැනීම සඳහා ලොකු සහයෝගයක්, දැවැන්ත සහයෝගයක්. ඒ දනුකට මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. දැන් ඔයාලත් මේ වරප්‍රසාදයේ ගන්න මේ වෙලාවේ මගේ ලෙක්චර් එක අහන් ඉන්නේ ඒ දනුක අයියට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ කැමරාව ගත්තට වැඩක් නැහැනේ. කැමරාව රෙකෝඩ් කරන ඒවා එඩිට් කරගන්න වෙබ්සයිට් එකකට දාගන්න තියෙන ඒ ෆැසිලිටිස් නැහැ. ඒ අනුව මට වෙබ්සයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා හිත ඉන්නකොට මට චසින්දු කියලා ඒත් මගේ ආදි ශිෂ්‍යයෙක් අහඹු ලෙස නැවත මුණ ගැහිලා මෙසෙන්ජර් හරහා chat කරන වෙලාවේ හපෝස මම සර් වෙනුවෙන් ඔක කරලා දෙන්නම් මට ටික කාලයක් දෙන්න කියලා මං හිතුවේ එන කාලයක් යයි කියලා. බොහොම ටික කාලයකදී වෙබ්සයිට් එකේ සියලු වැඩ අවසන් කළ දුන්නා. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වෙබ්සයිට් එකක් නිර්මාණය කළ දුන්නා. ඉතින් චසින්දු පුතා නොහිටින්න අද ඔයාලට මෙහෙම දෙයක් බලාගන්න දැක ගන්න වෙන එකක් නැහැ. ඒ වගේම ඔයාලගේ නංගිල මල්ල දූල පුතාලා ඉන්නවනම් එයාලටත් ලොකු සහයෝගයක් දුන්නා. ඊට පස්සේ වෙබ්සයිට් එකේ මම මේ රෙකෝඩ් කරන්න මට කෙනෙක් නැතුව හොයනකොට ඒත් මගේ ආදි ශිෂ්‍යයෙක් අසල්වැසියෙක් දසිත් කියන පුතා දැවැන්ත සහයෝගයක් මේ මම මේ කතා කරන මොහොතේත් රෙකෝඩින් කරන්නේ පුතා. උදේ 6ට විතර වැඩ පටන් ගන්නවා. හවස් වෙනකන් අපි වැඩ ටික ඇදගෙන යනවා. කෑමක් බීමක් ගැන හිතන්නේ. ඒ දරුවටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ සහස් කියන තවත් පුතෙක් වීඩියෝ එඩිටින් වලට දැවැන්ත සහයෝගයක් දීලා ඒ හැමෝගෙම සහයෝගයෙන් තමයි කරේ. එතකොට ඊට පස්සේ ඔහොම කරගෙන යන අතරතුරේදී මට දැන් ළමයි ගුරු දෙමව්පියෝ ගෙවල් වලට ගෙන්නන්න එපයි කිව්වනේ. ආයතන වලට ගෙන්නන්න එපයි කිව්වනේ ටියුට්ස්වත් දෙන්න. අන්තිමට මට මගේ ප්ලෑන් A එක අසාර්ථක වුණා. පන්ති පවත්වන්න බැරි වුණා. ප්ලෑන් B එක වෙබ්සයිට් එක පටන් ගත්තා. ප්ලෑන් ඊළඟට C එක තමයි මට දැන් ටියුට් ටික දී ගන්න විදියක් නැහැ. අන්තිමට මම ආයිත් ටියුට් වෙනුවෙන් ප්ලෑන් ABC කියලා ගැහුවා. පළවෙනිම මාසේ අවුලක් නැතුව ටියුට් එක ළමයිව ගෙන්නලා දුන්නා. ප්ලෑන් A එක අසාර්ථක වුණා. ප්ලෑන් B එක ටියුට් එක පෝස්ට් එකේ යවන්න මම උත්සාහ කරා. අන්තිමට ගාල්ලේ පෝස්ට් ඔෆිස් එකේ 3 දෙනෙක් පොසිටිව් වෙලා ප්ලෑන් B එක මගේ අසාර්ථක වුණා. මම ප්ලෑන් C එක ක්‍රියාත්මක කරා. මොකද්ද ප්ලෑන් C එක? මම හොයලා බැලුවා ගාල්ලේ පෝස්ට් ඔෆිස් එකට වැහුවට ගමින් ගම තියෙන සබ් පෝස්ට් ඔෆිසර්ස් උපතැපැල් කාර්යාලය ඇරලාද කියලා. ඒ අනුව මං හොයාගත්තේ වැරලා කියලා. ඒ හික්කඩුව, රත්ගම, බූස්ස, අම්බලන්ගොඩ, බද්දගම, උඩුගම, නාකියාදෙනිය, ගොනාමුල්ල හන්දිය, ඊට පස්සේ තලගහ ඒ ප්‍රදේශවල සබ් පෝස්ට් ඔෆිසර්ස් 23ක් 24ක් කවර් වෙන විදියට ඒවට බෙදෙන ලියුම් ටික ළමයින්ගේ ලියුම් ටික ටියුට්ස් ටික අරගෙන මම තනින් තැනට ඔෆිස් එකේ වැඩ කරන දරුවෙකුත් එක්ක ගිහිල්ලා ඒ පෝස්ට් ඔෆිසර්ස් වලට බෙදා දුන්නා. ප්ලෑන් C එක සාර්ථක වුණා. හරිනේ? ඒක නිසා මතක තියාගන්න when one door closes another door opens. එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා. ඒක තමයි ස්වභාවය. මේ ලෝක ස්වභාවය ඒකයි. හරිනේ? අපිට බත් නැත්තම් පාන් හරි තියෙනවා. පාන් නැත්තම් බත් හරි තියෙනවා. හරිනේ? ස්ප්‍රයිට් බොන්න බැරි නම් අපිට කොකා කෝලා ලැබෙයි. කොකා කෝලා ස්ප්‍රයිට් දෙකම නැත්තම් අපිට ඇල් වතුර හරි තියෙයි. එකක්වත් නැති වෙන්නේ නැහැ. බය වෙන්න එපා. හරිනේ? උදේ කෑම නැති වුණොත් දවල් කෑම තියෙයි. උදේ කෑමයි දවල් කෑමයි දෙකම නැත්තම් රෑ කෑම හරි තියෙයි. ඒක තමයි කියන්නේ when one door closes another door opens. එක දොරක් වැහෙනකොට අනිත් දොර විවෘත වෙනවා. බය වෙන්න එපා. චුට්ටක්වත් බය වෙන්න එපා. එතකොට be positive නිතරම ධනවාදීව හිතන්න. හරිනේ? ධනාත්මකව හිතන්න. බෑ නැහැ කියන එක හිතෙන් අයින් කරන්න. මට පුළුවන්. සර් මෙච්චර කට්ටක් කාලා ජීවිතේ ජය ගත්තා නම්
අපිට බැරියයි. අපිට බැරියයි. අපිටත් පුළුවන්. හරි. එහෙනම් back to lesson. අපහු පාඩමට යන්. අතරමඟදී බාධා කරන්න සිද්ධ වුණේ පාඩම විතරක් කරගෙන යන්න බෑ. ජීවිතෙත් ගොඩ දාන හැටි කියලා දෙන්න ඕන. මට වඩා වැඩිමහල් අය ඕන තරම් මේ lectures අහගෙන හැටි ඒ කට්ටිය ජීවිතේ දිනලත් ඇති. නමුත් සමහරලාට තාමත් ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වුණා ඇති. කරදර බාධක සෑහෙන්න තියන අය ඇති. ඒවා අභියෝග කියලා හිතලා අභියෝග හමුවේ නොසලී ඉස්සරහට යන්න පුරුදු වෙන්න. ඒක තමයි නියම ජීවිතේ. හරි. එතකොට දාන්නේ කොතෙන්ද එන් දාන්න කොතෙන්ද? මම කිව්වා අපිට පොඩි කාලේදී තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි එන් දාන්නේ වවල් එකකින් පටන් ගන්නව නම් දාන්නේ වවල් එකකින් පටන් ගන්න නැත්තම් හෙන බොරු. පට්ටපල් බොරු. එහෙම දෙයක් නැහැ. අපිටත් සමහරලාට ළමයි පුංචිම වුණාම 3 4 5 ළමයින්ට එකපාරට අපිට කියන්න බෑනේ. අපි කියනවා ඔව් පුතේ වවල් එකකින් පටන් ගන්නව නම් එන් දාන්න නැත්තම් දාන්න කියලා. නමුත් ඒ කතාව බොරුවක්. ඒ කතාව බොරුවක්. වවල් එකකින් පටන් ගන්න ඕනේ එන් දාන්න. වවල් එකකින් පටන් ගන්න ඕනේ එන් දාන්න. මෙන්න මේකයි නීතිය. හොඳට අහන් ඉන්න. A E I O U කියන වවල්ස් නේ. වවල් සවුන්ඩ්ස් කියලා જાතියක් තියෙනවා. වවල් සවුන්ඩ්ස් කියන්නේ ස්වර ශබ්ද. අ ආ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ. අ ආ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ. තනි හුස්මට කියන්න පුළුවන්. අ ආ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ. අ ආ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ. අ ආ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ. මම තුන් පාරක් කිව්වා තනි හුස්මට. a a e e i i u u e e o o a a e e i i u u e e o o a a e e i i u u e o a a e e i i u u e e o o කියලා vowel sounds 12ක් තියෙනවා. ඒ කියන්නේ මේ a e i o u කියන අකුරු පහෙන් පිට වෙන ශබ්ද 12යි. මේවට කියන vowels කියලානේ. මම දැන් කියන්නේ vowel sounds ගැන. vowel sounds කියන්නේ a a e e i i u u e e o o. ඒතර vowels වලින් පටන් ගන්න ඕන කියලා නීතියක් නැහැ. අල්කා යන්න ගන්න එකක් කියන්න. විශ්වවිද්‍යාලයක්, නිල ඇඳුමක්, බිත්තරයක්, අලියෙක් කියන්න vowel එකකින් පටන් ගන්න ඕනද නැද්ද කියන එක අදාළම නැහැ. මොනවා හරි noun එකකින් මොනවා හරි නාම පදයකින් බොහෝ පදේ මොනවා හරි වචනකින් ක්‍රියාපද සමග වත් එන්වත් දාන්නේ හොඳද? සර්වනාම සමග එන් දාන්නේ. බොහෝ දුරට ඇඩ්ජෙක්ටිව් එකකට හෝ noun එකකට කලින් මම ඒව කියලා දෙන්නම්. සියල්ල සම්පූර්ණ කළත් මම අද ඉවර කරන්නේ. බොහෝ දුරට ඇඩ්ජෙක්ටිව් එකකට හෝ noun එකකට නාම විශේෂණයකට හෝ නාමයකට කලින් තමයි හරි එන් හරි දාන්නේ. ඔන්න බලන්නකෝ. දැන් A E I O U කියන්නේ vowels නේ. A E I O U කියන්නේ vowels. A E I O U කියන්නේ vowels. vowel එකකින් පටන් ගත්තට අදින් පස්සේ මේ මොහොතින් පස්සේ කිසිම කෙනෙක් එන් දාන්න බෑ. අපිට හරි එන් හරි ඕන වෙන්නේ එකක් ගැන කියන්නනේ. බල්ලෙක්, පූසෙක්, වලෙහෙක්, අලියෙක්, පොත්තක්, පිරිමි ළමයෙක්, මනුස්සයෙක්, හිඟන්නෙක්, පාලකයෙක්, පාලකවරියක්, මවක්, පියෙක්, පැන්සලක්, ජනේලයක්, දොරක්, ගේට්ටුවක්. ඔයාල් කයන්න ගන්න එකක් ගැන කියන තමයි හරි එන් හරි දාන්නේ. දැන් මෙච්චර කාල අපි හීන ලෝකෙක තනි වෙලා හිටියා. ෆැන්ටසි වර්ල්ඩ් එක වවල් එකකින් පටන් ගන්නව නම් එන් දානවා කියලා. අදින් පස්සේ මේ මොහොතෙන් පස්සේ ඒ කතාව බොරු. vowels කියන්නේ a e i o u මේ vowels වලින් පිට වෙන ශබ්ද 12යි. a a e e i i u u e e o o. a a e e i i u u e e o o. a a e e i i u u e e o o. මොනවා හරි noun එකකින් හරි මොනවා හරි adjective එකකින් හරි noun එකක් කියන්නේ නාම පදයක් boy girl වගේ. adjective එකක් කියන්නේ tall උස long දිග
honest අවංක ඒ වගේ adjective එකකට හෝ noun එකට කලින් n දාන්න නම් අ ඈ ඊ ඌ ඒ ඕ කියන vowel sounds වලින් එකක් තියෙන්න ඕන. ඔන්න බලන්න. Make apple. Make elephant. Make iron. Make orange. Make umbrella. දැන් මේ හැම එකක්ම ඉස්සරහින් n එනවයි කියලා හිතනවනේ. ඒක බොරුවක්. ඒක මේ වවල් එකකින් පටන් ගන්න නිසා නෙවෙයි මේවට n එන්නේ. මේක ශබ්ද කරනකොට ඒ අකුරෙන් පිට වෙන්නේ ඈ. apple. elephant. a. ඈ. ඊ. ඌ. ඒ. These are the vowel sounds. මේ a එකෙන් පිට වෙන්නේ ඈ. මේ තියෙන්නේ ඈ. apple vowel sound එකක් එන නිසා an apple apple ගෙඩියක්. මේක elephant a මේ තියෙන්නේ a vowel sound එකක්. ඒක නිසා an elephant. මේක iron I එකෙන් පිට වෙන ශබ්දේ a vowel sound එකක් an iron. orange මේ o vowel sound එකක්. ඒක නිසා an orange දොඩම් ගෙඩියක්. umbrella මේ a u එකෙන් පිට වෙන්නේ a an umbrella කුඩයක්. වවල් එකක් තියෙනවද නැද්ද අදාළ නැහැ දරුවා. දරුවා කිව්වම hina වෙනවත් ඇති. කරන්න දෙයක් නැහැ. කියවෙන හැටි මට. වවල් එකක් තියුණත් නැතත් n දාන්න පුළුවන් වවල් sound එකක් තියෙනවා නම්. වවල් sounds මොනවද? අ ඈ ඊ ඌ ඒ ඕ. මම කියන්නද වවල් එකක් නොතිබුණත් n දාන්න පුළුවන් කියන එක ඔප්පු කරන්න සාක්ෂි කීපයක්. ෆෝන් එකෙන් ගහනව නේද පණිවිඩ කෙටි පණිවිඩ. ඕනේ. ඒකට කියන්නේ කෙටි පණිවිඩයට අපි කෙටියෙන් කියන්නේ SMS කියලා නේද? short message service. SMS කෙටි පණිවිඩය. SMS කියන්නේ කෙටි පණිවිඩය. එතකොට කෙටි පණිවිඩයක් SMS ද SMS ද බලමු. මේ බලන්නකෝ S එක වවල් එකක් නෙවෙයි. අඩුම තරමේ දෙවනි අකුරත් වවල් නෙවෙයි. තුන්වෙනි අකුරත් වවල් නෙවෙයි. කොටින්ම කිව්වොත් SMS කියන වචනේ පැත්ත පළාතක ඒවත් ඊවත් අයිවත් ඕවත් යුවත් නෑ. ඒ වුණාට කෙටි පණිවිඩයක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ NSMS කියලා. ඇයි මේ බලන්න NSMS SMS ශබ්ද කරනකොට මේ S එකෙන් පිට වෙන්නේ A කියන එක. A SMS කියනකොට පිට වෙන ශබ්ද තමයි දැන් මෙතෙන්දී A එකෙන් පිට වුණ ඈ කියලා ශබ්දයක්. E එකෙන් පිට වුණ A කියලා ශබ්දයක්. මේ vowel sound එකක් vowel එකක් තියෙන නිසා නෙවෙයි. මේ vowels තිබුණා තමයි. නමුත් මේ vowels වලින් vowel sound එකක් පිට වුණ නිසා යන් දැම්මේ. නමුත් vowel එකකින් පටන් ගත්ත හෝ නැතුවා මේ vowel sounds 12න් එකක් තියෙනවා නම් මේ මුල අකුරේ ශබ්දේ බය නැතුව එන් දාන්න. SMS A කියන vowel sound එකක්. ඒක නිසා NSMS. මේ බලන්නකෝ MRI scanner අහලා ඇතිනේ. ස්කෑන් කරන භාවිතා කරන යන්ත්‍රයක් තියෙනවා MRI scanner. MRI scanner යන්ත්‍රයක් කියලා කියන්නේ an MRI scanner. n ඇයි m එක vowel එකක් නොවුනට මේක ශබ්ද වෙන්නේ MRI scanner කියනකොට a an MRI scanner. n මීට අවුරුදු 11කට 12කට කලින් ලංකාවේ හිටියනේ මුන් LTTE member කියන්නේ LTTE සමාජිකයා. LTTE සමාජිකයෙක් කියන්නේ n LTTE member. n l එක vowel එකක් නොවුනට පිට වෙන්නේ vowel sound එකක්. n LTTE member. n එතකොට අපි බලමුද අර කතාව. මේක යුනිෆෝම් නේ. මේක යුනිෆෝම් වල u එක vowel එකක් බව හැබෑව. අපි වව මීට පස්සේ මේ මොහොතින් පස්සේ vowel එකක් තිබුණු පළියට n දාන්නේ.
vowel sound එකක් තියද බලනවා. මොනවද vowel sounds? a a e u u e o. යුනිවර්සිටි එකේ u එකෙන් පිට වෙන ශබ්දය u uniform. a e e u u e o u නෑ. u කියලා vowel sound එකක් නෑ. එහෙනම් n දාන්න බෑ. a uniform. යුනිවර්සිටි වලටත් වෙන්නේ මේකමයි a uniform. නමුත් බලන්නකෝ මේ honest boy කියන්නේ අවංක පිරිමි ළමයා. honest boy කියන්නේ අවංක පිරිමි ළමයා. boy කියන්නේ පිරිමි ළමයා. honest කියන්නේ අවංක. මේක adjective එකක්. මේක honest boy නෙවෙයි. honest නෙවෙයි. වචනේ හැදෙන්නේ h එක උදව් වුණාට h එක silent. h එක ශබ්ද වෙන්නේ නැහැ. honest 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 මේ honest 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 boy. අවංක පිරිමි ළමයාට කියන honest boy. අවංක පිරිමි ළමයෙක් නම් honest boy ද an honest boy ද vowel එකක් තියෙන්න ඕනේ. vowel sound එකක් තියෙනවා. vowel sound එකක් තියෙනවා. ඒක නිසා an honest boy an honest boy an honest boy මේ තත්පර මිලි තත්පරයෙන් මිලි තත්පරයේ ගෙවිලා තත්පරයේ ගෙවිලා තත්පර ගෙවිලා විනාඩි වෙනවා. විනාඩි ගෙවිලා පැය වෙනවා. පැයට ඉංග්‍රීසි වලින් කියන්නේ hour කියලා. HOUR hour. වචනේ හැදෙන්නේ h ඕන තමයි. වචනේ හැදෙන්නේ h අකුර තියෙනවා. නමුත් h අකුර ශබ්ද වෙන්නේ hour නෙවෙයි. hour නෙවෙයි hour. hour නෙවෙයි hour. hour නෙවෙයි hour. පැයට කියන්නේ hour. පැයක් නම් vowel එකක් නැතිුණාට vowel sound එකක් තියෙන නිසා an hour. පැයක් නම් an hour. පැයක් නම් an hour. මෙයා ගැන දැකලා තියද? මෙයා ගැන අහලා තියද? HEIR air. HEIR air. HEIR air කියන්නේ උරුමකාරයා. යමකට උරුමකම් කියන්න. air උරුමකාරයා. air වචනේ හැදෙන්නේ h එක තිබුණාට h අකුර ශබ්ද වෙන්නේ. මේක ශබ්ද වෙන්නේ air කියලා. a vowel sound එකක්. ඒක නිසා උරුමකාරයෙක් නම් an air උරුමකාරයෙක්. එහෙනම් මේ මොහොතේ සිට අර පිස්සු කතාව නවත්තන්න. vowel එකකින් පටන් ගත්තොත් n දානවා කියලා කතාවක් නෑ. vowel එකකින් පටන් ගත්තත් එකයි නැතත් එකයි. යම් වචනයක් vowel එකකින් පටන් ගත්තත් නැතත් nouns සහ adjectives විතරයි. කවදාවත් කියන්න එපා ni කියන්නේ බෑ. මේවා pronouns. I වෙන්න පුළුවන්, he වෙන්න පුළුවන්, she වෙන්න පුළුවන්, they වෙන්න පුළුවන්. මේවා සමග වත් nවත් යොදන්නේ ni, he, she එහෙම යොදන්නේ pronouns සමග. මේ articles මේ සහ n කියන දෙන්නට කියන්නේ ඉස්සරහට and the කියලා තුන් දෙනෙක් ඉන්නවා. the ගැනත් කියන්න ඕන. and the කියන තුන් දෙනාට කියන්නේ articles කියලා. articles and the articles. මේ articles දාන්නේ pronouns සහ verbs සමග. verbs ක්‍රියාපද සමග. දැන් organize කියන්නේ සංවිධානය කරනවනේ. and organize කියන්නේ හොඳද? ක්‍රියාපද සමග නාමපද සමග go go කියන්නේ. eat කියන්නේ vowels වලින් පටන් ගත්තත් නැතත් අපි කතා කරන්නේ මේ verb එකක් ගැන නම් pronoun එකක් ගැන නම් වත් n වත් දාන්නේ නිතරම වගේ හරි n හරි දාන්නේ. නිතරම වගේ හරි n හරි දාන්නේ noun එකකට හෝ adjective එකකට කලින්. නාම පදයකට හෝ නාම විශේෂණයකට කලින්. මේ තියෙන නාම විශේෂණයක් කියනක boy කියන්නේ පිරිමි ළමයා. මොන වගේ පිරිමි ළමයෙක්ද? honest boy. අවංක පිරිමි ළමයෙක්. එතකොට honest කියන්නේ adjective එකක්. නාම විශේෂණයක්. අවංක පිරිමි ළමයෙක් කියන්නේ an honest boy. එහෙනම් මෙන්න පාඩමේ සාරාංශය. English alphabet කියන්නේ ඉංග්‍රීසි හෝඩිය. There are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හෝඩිය අකුරු 26යි. Those letters can be divided into two parts. ඒ අකුරු 26 කොටස් දෙකයි. Capital letters and simple letters. ලොකු අකුරු සහ පොඩි අකුරු. We can call lowercase letters instead of simple letters. Simple letters වෙනුවට lowercase letters කියලාත් කියන්න පුළුවන්. ඊට පස්සේ those letters, whether they are capital or simple, we can divide those letters into two main parts again. ඒවා capital උනත් simple උනත් නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. They are
vowels and consonants. There are 5 vowels. Vowels පහයි තියෙන්නේ A, E, I, O, U. A, E, I, O, U. Out of those 5 vowels, ඒ vowels පහ ඇරුණාට පස්සේ there are 26 letters in the English alphabet. ඉංග්‍රීසි හොඩි අකුරු 26යි. Out of those 26 letters, ඒ අකුරු 26න් 5 are vowels. Vowels පහයි. Except those 5 vowels, ඒ vowels පහ ඇරුණාට පස්සේ the rest of the 21 letters, ඉතිරි අකුරු 21 are called consonants. ව්‍යංජනාක්ෂර කියලා හඳුන්වනවා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා vowels කියන්නේ A, E, I, O, U උනාට vowel sounds කියලා જાතියක් තියෙනවා. මොනවද vowel sounds? A, ä, इ, उ, ए, ओ, ओ. vowel sounds. මොනවා හරි වචනයක් එකක් බැගින් තියෙන බව කියන්න. පොතක්, පෑනක්, අලියෙක්, පැන්සලක්, බිත්තරයක් ඔය වගේ කියන්න ඕනහම කිසියම් නාමයකට හෝ නාම විශේෂණයකට කලින් n දානවා කිව්වා නැත්නම් දානවා කිව්වා මොනවා හරි නාමයකට හෝ නාම විශේෂණයකට කලින් n දාන්න නම් අදාළ නාමය හෝ නාම විශේෂණය vowel එකකින් පටන් ගත යුතු නැහැ. vowel sound එකක් a, ä, इ, उ, ए, ओ කියන vowel sounds වලින් එකක් තිබුණත් ඇති. ඒක නිසායි NSMS කියන්නේ. ඒක නිසායි NMRS scanner කියන්නේ. ඒක නිසායි NLTTE member කියන්නේ. මේවායි vowel එකක් නැතුණාට vowel sound එකක් තියෙනවා. ඒක නිසා n දාන්න පුළුවන්. මේ vowel sounds ටික කටපාඩම් කරගන්න. ඊට පස්සේ n දාන්න නැති ඕනම නාමයකට දාන්න පුළුවන්ද? බෑ. දරුවා හරි n හරි දාන්න නම් countable වෙන්න ඕන. ගණන් කළ හැකි නාමයක් වෙන්න ඕන. උදාහරණයක් money කියන්න බෑ. සල්ලි ගණන් කරන්න බෑනේ. දැන් කියයි පුළුවන් කියලා. සල්ලි 1යි සල්ලි 2යි සල්ලි 3යි සල්ලි 4යි කියලා ගණන් කරන්න බෑ. රුපියල් ගණන් කරන්නේ රුපියලයි රුපියල් 2යි රුපියල් 100යි ඩොලර් 1යි ඩොලර් 100යි සල්ලි බෑ. money කියන්න බෑ. a water, a petrol, a diesel, a sugar, බෑ. uncountable and uncountable nouns කියලා වර්ග දෙකක් තියෙනවා. ගණන් කළ හැකි සහ ගණන් කළ නොහැකි නාමපද. එතකොට ඔය sugar, money ඊට පස්සේ අපි කිව්වේ petrol, diesel, liquid දියර වර්ග කිසිම දෙයක් ගණන් කරන්න බෑ. ඒවා uncountable nouns. ගණන් කරන්න බැරි නාමපද සමග වත් වත් දාන්න බෑ. uncountable nouns. ගණන් කරන්න බැරි water, a money, a diesel, a kerosene oil, භූමි තෙල්, a coconut oil ඔහොම කියන්න බෑ. හරිනේ? මතක තියාගන්න uncountable nouns. ගණන් කළ නොහැකි නාමපද සමග වත් වත් දාන්න බෑ. countable nouns. ගණන් කළ හැකි නාමපද සමගයි adjectives නාම විශේෂණ සමගයි හරි n හරි දාන්නේ. is it clear? පැහැදිලිනේ? පාඩමේ සාරාංශය බලාගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ ටයිප් කරලා ඇති. තව පුංචි දෙයක් තියෙනවා. සමුගන්න කලින් දෙවනි පාඩම අවසන් කරන්න කලින් හිතට කාවැද්දී යුතු යම් දෙයක් තියෙනවා. ඒ තමයි මේ නිකමට හරි කවදා හරි හිතුණාද හිතුවාද හිතාවිද මෙන්න මෙහෙම දෙයක් ගැන. මොකද්ද මේ කියන්න යන අරුම පුදුම දේ? බොහෝ විට මේක අරුම පුදුමයි. මොකද්ද මේ? ඇහැට කියන්නේ අපේ ඇහැට කියන්නේ අයි කියලානේ. ඇහැට කියන්නේ අයි. ඇහැට කියන්නේ අයි. EYEI කියන්නේ ඇහැ. EYEI කියන්නේ ඇහැ. ඇහැක් NI වවල් එකක් තියෙන නිසාම නෙවෙයි n දාන්න හේතුභූත උනේ. අ කියන්නේ වවල් සවුන්ඩ් එකක් නිසා. I කියන්නේ ඇහැ. I කියන්නේ ඇහැ. I කියන්නේ ඇහැ. ඇහැක් කියලා කියන්න ඕනුනහම I කියන්නේ ඇහැ. ඇහැක් කියන්නේ NI. අ
කියන්න vowel sound එකක්. එතකොට කනට කියන්නේ ear. කනට කියන්නේ ear. කනට කියන්නේ ear. EAR ear කියන්නේ කන. E vowel sound එකක් තියෙන නිසා an ear. කනක් කියලා කියන්නේ an an ear. an ear. ear. එතකොට මෙන්න මේක මොකක්ද? YEAR ඔයාටත් මටත් අපි හැමෝන්ටම පුරුදු කරලා තියෙන ear කියලා කියවන්නේ ear. එතකොට අවුරුද්දක් ගැන කියනකොට an year වෙන්න එපයි. මේක year නම් අවුරුද්දක් ගැන කියනකොට year වෙන්න එපයි. නෑ. මේක year. 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 E නෙවෙයි year. ගොඩක් වෙලාට මේ උඩ කෑල්ල නැතුව නිකම්ම year කියලා කියවන්න පුළුවන් නම් වඩා හොඳයි. year. 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 E නෑ. year. 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 ඒක නිසා අවුරුද්දක් ගැන කියනකොට year an year නෙවෙයි a year. year. මේක year කියලා දැනෙන්න ශබ්ද වෙනවා. E මේක year. year. a year. හරි. එහෙනම් එතනින් පාඩම ඉවරයි. Hope to see you soon. Hope to see you soon with your third lesson. ඔයාලගේ තුන්වෙනි පාඩමත් අරගෙන ඉක්මනින්ම හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙයි. මෙහෙම හරි පහුවෙලා හරි better late than never. කවදාවත් ඉගෙන නොගෙන ඉන්නවට වඩා පහුවෙලා හරි ඉගෙන ගන්න ලැබීම ගැන සතුටු වෙලා keep in touch with the lessons. පුළුවන් හැම වෙලාවෙම පාඩම් එක ඉන්න. But don't forget to wash your hands frequently. නිරන්තරයෙන් අත් සෝදන්න. Wear your face mask when you go out of the house. ඔයගේ ගෙයින් පිට වෙනකොට මුඛාවරණය පැළඳ ගන්න. Maintain the social distancing. සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න. And what else? Remember to stay safely. පුළුවන් තරම් ආරක්ෂා සහිතව ඉන්න.